I1 Accounting Pro YouTube channel සාදරයෙන් පිළිගන්නවා. අපි අද හදන්න යන්නේ 2019 සමාගම් ගාන A-level paper එකේ අනිවාර්යයෙන්ම හදන්න ඕනේ. කට්ටිය අමාරු කියලා හිතන ගානක්. අපි වැඩි කතා නැතුව පාඩමට යමු. හරි. අපි 2019 A-level ප්‍රශ්නේ පළවෙනි ගාන ලකුණු 40ක ගානක් අනිවාර්යෙන් හදන්න ඕනි ගානක්. ගාන කියව ගන්න ඉස්සෙල්ලාම වෙලා යන නිසා මම කියවන්නේ මේක ස්ටොප් කරලා ඔයාලා කියවගෙන මගෙත් එකම ගාන හදන්න පටන් ගමු. හරි මම මේක සාරාංශය කියන්නම්. සීමිත සනුග පොදු සමාගමේ 2019 3:31 දිනට සාරාංශ ශේෂ පරීක්ෂම් දීලා තියෙනවා. ඒක අයිටම් දීලා තියෙනවා. දෙක බැලන්ස් වෙලා තියෙනවා. ඊට පස්සේ අතිරේක තොරතුරු 10ක් දීලා තියෙනවා. ඊට පස්සේ ඉල්ලලා තියෙනවා LKS1 මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම පෙමිතියට අනුව ප්‍රසිද්ධ කිරීම සඳහා සීමිත සනුග පොදු සමාගම පහත මූල්‍ය ප්‍රකාශ සටහන් ඇතුළු කියලා තියෙනවා. එක ඉල්ලලා තියෙනවා 2019 3:31 දින අවසන් වර්ෂ සඳහා ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය 2019 3:31 දිනෙන් අවසන් වර්ෂ සඳහා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය 2019 3:31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. ප්‍රකාශ තුනක් ඉල්ලලා තියෙනවා සටහන් ඇතුළුව. රෝල් කරගෙන තියෙන්නේ ඔයාලට මම මේක කියලා දෙන්න. මේ ඔයාලට පේන්නේ ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය. මෙතන උඩින් අපි ලියන්න ඕනි ව්‍යාපාරයේ නම සීමිත මිත සනුග පොදු සමාගම 2019 3:31 දින අවසන් සඳහා ලාභ හෝ අලාභ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය මේ විදිහට රූල් කරගන්න. ඒක තමයි ෆෝමැට් එක ආදායම් ප්‍රකාශයේ. ආදායම් ප්‍රකාශය හදන්නේ උපජිත පදනමට. ඒ කියන්නේ මුදලින් ගෙව්වත් නැතත් කාලච්ඡේදයට අදාළ ගණදෙනු තමයි මේකේ සටහන් කරන්නේ ආදායම් වියදම්. ඒක ඉස්සලාම හිතට ගන්න නැත්නම් පැටලෙනවා. ඊට පස්සේ එහා පැත්තේ තියෙනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයත් මුඩු ලියන්න ඕනේ. සීමිත සනුග පොදු සමාගම 2019 3:31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. ඒකේ අපි වෙන් කරලා ලියලා තිනවා ජංගම නොවනවත්කම්, ජංගම වත්කම්, හිමිකම්, ජංගම නොවනවත්කම්, ජංගම වගකීම් මෙහෙට ලියලා තිනවා. මේ ෆෝමැට් දෙක මේ විදිහට තමයි හදන්නේ. අපි ලියන්නේ දහස් වලින්, අපි හින්ද දහස් වලින් සටහන් කරලා තියෙනවා. ඊට පස්සේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයක් ඉල්ලුවා. ඒකෙත් හිමිකම් වෙනස් වීම ප්‍රකාශයක් මම හදලා තියෙනවා. ඒකේ අපි ගාන කියවලා බලමු මොන අයිතම දෙන්නේ කියලා. ඊට පස්සේ මම සටහන් තියෙනවා. සටහන් අංක 1 බදු පෙර ලාභය ගන්නකට ඇත්තේ පහත වියදම් අඩු කිරීම පසුව කියලා ලියලා තියෙනවා. මේ ගිණුම් හදන්නේ අපි ප්‍රසිද්ධ කිරීමේ අරමුණින් ගිණුම් හදන්නේ. එතකොට අපි ප්‍රසිද්ධ කරනකොට අපි මේකේ වියදම් සියලුම වියදම් ආදායම් ප්‍රකාශයටත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයටත් අනෙකුත් ප්‍රකාශ වලට සටහන් ගියොත් ඒක දීර්ඝ වෙනවා. ඒක නිසා අපි ඒවා සංක්ෂිප්ත කරලා ඒ වගේ එකතුව තමයි ගොඩක් දාන්නේ. ඒකෙන් විශේෂ වියදම් සටහන් අංක 1 යටතේ බදු පෙර ලාභය ගන්න කර ඇත්තේ පහත වියදම් අඩු කිරීමෙන් පසුව කියලා. ඒ විශේෂ වියදම් අපි මෙතන සටහන් අංක 1 ලියන්න ඕනි. මොකද ඒ විශේෂ වියදම් ඒ බලන පාර්ශ්වයට තොරතුරු දැනගන්න පාර්ශ්වයන්ට ඒක වැදගත් වෙන නිසා අපි වෙනම පෙන්눔 කරන්න ඕනේ. ඒක තමයි සටහන් අංක 1 යටතේ ලියන්නේ. සටහන ඊට පස්සේ සටහන් අංක 2 3 4 5 බඳාගෙන තියෙන ගාන බලන නිසා සටහන් වලට ඕනි පිළිවෙලට දාගන්න මම සටහන් අංක 3 යටතේ දාලා තිනවා දේපළ පිළිත උපකරණ ඉඩම් ගොඩනැගිලි කාර්යාල උපකරණ එකතු කියලා දීලා තිනවා. ඒ ටික තමයි තියෙන්නේ. ගාන කියපු නිසා මම දන්නවා. අපි සටහන් අංක 4 5 6 බලමු ගාන හදන ගමන් කොහොමද කරන්න කියලා. පෙර වැඩ වලටත් කොලයක් අපිට අවශ්‍ය වෙනවා. අපි පෙර වැඩත් හදාගමු. ඊට පස්සේ අපි යන් මුලින්ම ගානට. ගානක අපි සාමාන්‍යයෙන් හදන්නේ අතිරේක තොරතුරු වලින්. ඒක තමයි ලේසිම ක්‍රමය. අපි අතිරේක තොරතුරුට යන් 2019 3:31 දින අවසන් වර්ෂ සඳහා මූල්‍ය ප්‍රකාශ පිළිල කිරීමට පෙර
පහත් දැස් සඳහා ගැලවීම් කළ යුතුය. 2019 3.31 ගිණුම් වර්ෂයේ අවසානයේ ගිණුම් ඉල්ලන්නේ ඒ වර්ෂයට. පරිපාලන වියදම් තුළ 900ක අධ්‍යක්ෂක ගාස්තු ඇතුළත් වේ. 2019 3.31 දින වර්ෂ සඳහා විගණන ගාස්තු 250ක් වූ අතර එය වර්ෂයේ අවසන් විට ගෙවා හෝ ගිණුම්ගත කර නොමැත. අධ්‍යක්ෂක ගාස්තු තියෙනවා 900ක් පරිපාලන වියදම් තුළ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. පරිපාලන වියදමක් තමයි අධ්‍යක්ෂක ගාස්තු. ඒතකොට අපි බලනවා ඇයි මෙතන මේක එහෙනම් මෙහෙම දීලා තියෙන්නේ. ඒක අපිට දීලා තියෙන්නේ අර මේක විශේෂ වියදමක්. මේ විශේෂ වියදම අපි සටහන් අංක 1 යටතේ අධ්‍යක්ෂක ගාස්තු 900 සටහන් කරන්න ඕනේ. අධ්‍යක්ෂක ගාස්තු අපි සටහන් කරමු. අධ්‍යක්ෂ ගාස්තු මේක විශේෂ වියදමක් 900ක්. අපි මේ ඔක්කොම සටහන් කරන්නේ දහස් වලින්. ඊට පස්සේ ඒකෙම තියෙනවා 2019 3.31 දින වර්ෂ සඳහා විගණන ගාස්තු 250ක් වූ අතර එය වර්ෂය අවසන් විට ගෙවා හෝ ගිණුම්ගත කර නොමැත. 250ක් විගණන ගාස්තු ගෙවලත් නැහැ, මේක ගිණුම්ගත කරලත් නැහැ. විගණන ගාස්තු කියන්නේත් හෙළිදරව් කර යුතු වියදමක්. ඒකත් අපි අර බදු පෙරලාභය ගණන් කර ඇත්තේ පහත වියදම් අඩු කිරීමෙන් පසුව කියන එකට සටහන් අංකයකට දානවා විගණන ගාස්තු කියලා. ගාස්තු කියලා 250. ඊට පස්සේ මේකේ විගණන ගාස්තු සටහන් කළත් නැහැ, ගෙවලත් නැහැ. ඒ වුණාට විගණන ගාස්තු මේ වර්ෂයට අදාළයි. කියන අපි මේ වර්ෂයට අදාළ නම් ඔයාලට මතක් වෙන්න ඕනි මේක උපජීත පදනම ඇත්තේ ආදායම් ප්‍රකාශය හදන නිසා ආදායම් ප්‍රකාශයට මේක ගැලපිය යුතුයි කියලා. ඊට පස්සේ අපි මේක පෙරවැඩ අවශ්‍ය වෙනවා. අර ආදායම් ප්‍රකාශ තියෙන මේ වියදම් ටික අපි පෙරවැඩ වල දාගන්න ඕනේ. මෙතන පොඩි වරදක් කරලා තියෙනවා. වෙනත් වියදම් මෙතන ඇවිල්ලා නැහැ. ඒක අපි මෙතන ලියාගත්තා. ඊට පස්සේ අපි මේ පෙරවැඩ වල වැඩ රුපියල් දහස් වලින් කියලා ගමු. ඊට පස්සේ බෙදා හැරීමේ වියදම් මෙතන ලියාගන්න උන පරිපාලන වියදම් පස්සේ මූල්‍ය පිරිවැය ඊට පස්සේ අපි වෙනත් වියදම් මේ අපි පෙරවැඩත් මේක ලියාගත්තා. ඊට පස්සේ අපි අයර ගාන දිහා බැලුවොත් 250ක විගණන ගාස්තු සටහන් කරලා නැහැ, ගෙවලත් නැහැ. එතකොට කරන්නේ අපි මේ විගණන ගාස්තු මේ වර්ෂයට අදාළ නිසා අපි විගණන ගාස්තු පරිපාලන වියදම් යටතේ විගණන ගාස්තු කියලා රුපියල් 250ක් ලියනවා. ඊට පස්සේ අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ සටහන් කරන්න ඕනි. මොකද විගණන ගාස්තු මේ දක්වා ගෙවලා නැහැ. ඒතර අපිට ඒක වගකීමක් මොන වගකීමද? ජංගම වගකීමක්. මේ ජංගම වගකීම අපි සටහන් කරගන්න ඕනේ. මේ අවස්ථාවේදී අපි අර සටහන් ටික ෆිල් කරගන්න වෙනවා. සටහන් ටික මම ගන්න හරියට කියපු අතේ ඉඳලා තේරෙනවා. සටහන් අංක 2 තියෙන්නේ ආදායම් බදු, සටහන් අංක 3 දේපළ පිළිත උපකරණ, සටහන් අංක 4 මෙතන තියෙන භාවිතය අයිතිය පිළිබඳ භාවිතය අයිතිය සහිත වත්කම් මම මේ ගාන කියගත්ත නිසා මේ දාන්නේ. ඊට පස්සේ අපිට දෙනවා වෙනත් ගෙවිය යුතු දෑ. එතකොට අර 250 අපිට ජංගම වගකීමක්. එතන ජංගම වගකීමක්. ඒ ජංගම වගකීම අපි මේ සටහන් අංක 5 යටතේ ලියලා ඒකේ එන එකතු විතරයි අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට සටහන් කරන්නේ. ඒතර මෙතන ලියනවා ගෙවිය යුතු විගණන ගාස්තු කියලා 250. අපි ඒකත් හදුවා. ඊට පස්සේ අපිට තියෙනවා ඊළඟ එකට යම් සමාගමට එරෙහිව ගනුදෙනු කරු පවරා තිබූ නඩු තීන්දුවක් 2019 5/10 දින ප්‍රකාශයට පත් කරන ලදී. අතර ඒ
අනුව එදින ගණනකරුට රුපියල් 600ක වන්දියක් ගෙවන ලදී. මෙම නඩුව 2019 1 දින පවරා තිබුණේ කෙසේ වුවද සමාගමේ වන්දි සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිපාදනයක් 2019 3 දිනට හඳුනාගෙන නොතිබිණි. 2019 5/31 දින අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සමාගමේ මූල්‍ය ප්‍රකාශ නිකුත් කිරීම අනුමැතිය ලබා දී ඇත. මේකේ තියෙන්නේ අපි සේවකෙක් හරි කොහොම හරි නඩුවක් දැම්මම අපිට ඒ නඩුවට වන්දියක් ගෙවන්න වෙයි කියලා අපි ප්‍රතිපාදනයක් සිදු කරන්න ඕනේ. මේකේ මෙහෙම ප්‍රතිපාදනයක් සිදු කරලා නැහැ. අනිත් එක මේක 2019 5/10 තමයි ප්‍රකාශ කළ තියෙන නඩු තීන්දුව. එතකොට අපිට මේකේ තියෙනවා මූල්‍ය ප්‍රකාශ අනුමත කරන දිනයට කලින් මේ වගේ දෙයක් වුණොත් අපිට ප්‍රතිපාදනයක් සිදු කරන්න පුළුවන් ගිණුම් වර්ෂයේ. මේකේ 2019 5/30 තමයි ආදේශ මණ්ඩලය විසින් අනුමත කරලා තියෙන ගිණුම්. 2019 5/10 තමයි තීන්දුව ප්‍රකාශයටපත් කළා 600ක වන්දියක් ගෙවලා තියෙන්නේ. එතකොට අපි මේකේ ප්‍රතිපාදන සිදු කරලා නැහැ. ප්‍රතිපාදන සිදු කරන්නේ අපි ඉස්සෙල්ලාම එක වියදමක් හැටියට අදාළ වියදම හැටියට වෙනත් වියදම් යටතට අපි වෙනත් වියදම් අතර අපි ලියනවා වන්දි සඳහා ප්‍රතිපාදනය කියලා 600ක්. ඊට පස්සේ මේ ප්‍රතිපාදනය කරන්න අපිට කවදා හරි මේක ගෙවන්න වෙයි කියලා. ඒතර මේක අපිට වගකීමකුත් වෙනවා. ඒකත් අපි සටහන් අංක 5 ගෙවිය යුතු දෙයට ලියනවා වන්දි සඳහා ප්‍රතිපාදන කියලා 600යි. ඒකත් අපිට මේක විශේෂ වියදමක්. ඒකත් අපි සටහන් කරනවා සටහන් අංක 1 යටතේ වන්දි සඳහා ප්‍රතිපාදනය සඳහා ප්‍රතිපාදනය 600යි. ඊට පස්සේ අපිට ඒක හරි. ඊට පස්සේ තියෙනවා අතිරික්ත අංක 3 සමාගම වසරක වගකීම සහිත කාලය සඳහා සහිත භාණ්ඩ විකුණු ලබන අතර පසුගිය වර්ෂ තුල සිදු කරන ලද විකුණුම් බැලුවෙන් 470ක වගකීම් ශතක වියදම ප්‍රවර්තන වර්ෂයේදී ගෙව ඇත. මෙය ප්‍රවර්තන වර්ෂයේ බෙදාහැරීම් පිරිවෙල තුල ඇතුළත් කර ඇත. 2019 3/31 දිනට වගකීම් ශතක සඳහා ප්‍රතිපාදනය 650ක් ලෙස ඇස්මතු කර ඇත. ඒතර මේකේ තියෙන්නේ සාමාන්‍ය ව්‍යාපාරයක් වගකීම් සාධක සහිතව භාණ්ඩ විකුණනකොට ඒකට අපි ප්‍රතිපාදනය සිදු කරන්න ඕනේ. මොකද වගකීම් සාධක සඳහා අපිට ගෙවීම් සිදු කරන්න වෙන නිසා. මේකේ 470ක් ගිය අවුරුද්ද වගකීම් සාධක සඳහා ගෙවලා මේ අවුරුද්දේ බෙදාහැරීම පිරිවෙල යටතට සටහන් කරලා තියෙනවා කියලා තියෙනවා. ඒක අපි මං කලින්ම කිව්වා උපජීවන බඳුනට ගන්නේ මේ වර්ෂය අදාළ නම් මේ වර්ෂයට 470 අපිට අදාළ නැහැ. මේ වර්ෂයට අදාළ නැහැ. ඒක ගිය වර්ෂයේ වියදමක්. ඒක නිසා අපි ඒ 470 බෙදාහැරීම් පිරිවෙලින් අඩු කරන්න ඕනි. වගකීම් සහතික සඳහා වියදම් කියලා වගකීම් සහතික සඳහා වියදම් පසුගිය කියලා දාමු. එතන තියෙනවා 470ක්. ඊට පස්සේ මේ වර්ෂයට අපිට වෙන් කරන්න කියලා තියෙනවා 650ක්. අර වගේ ප්‍රතිපාදනයක් අපිට රන් කරන්න වෙන්නේ. එතකොට අපි බලන්න ඕනි ගිය අවුරුද්දේ කොච්චරක් ප්‍රතිපාදන සිදු කරලා තියෙනවද කියලා. ගිය අවුරුද්දේ ප්‍රතිපාදන සිදු කරලා තියෙනවා 580. දැන් අපි මෙතන 470 කඩු කරන්නේ ගිය අවුරුද්දේ. ගිය අවුරුද්දේ 580ක් වෙන් කළා තිබිලා තියෙනවා වගකීම් සහතික සඳහා. ඒ වුණාට ගියලා තියෙන්නේ 470. ඒතකොට අර අපි අර ප්‍රතිපාදන කලින්ගේ සටහන් කර ඒ වගේ එකක් සටහන් කරලා තිබිලා තියෙනවා. එතකොට මේ 580න් මේ වගකීම් සහතික සඳහා ගිය අවුරුද්ද වියදම අඩු කරනවා. එතකොට 470ක් අඩු කරනවා. එතකොට අපිට තව 110ක් ඒ ප්‍රතිපාදනේ ඉතුරුලා තියෙනවා. මේ අවුරුද්දේ අපිට ප්‍රතිපාදනය කරන්න කියලා තියෙන්නේ 650යි. එතකොට මෙතන 110ට තව 650 වෙන්න කීයක් ඕනද කියලා බලනවා. එතකොට 650න් අඩු කරන්න 110ක්. එතකොට එනවා 540. ඒ 540 තමයි
අපි ප්‍රතිපාදන යටතට මේ අවුරුද්ද වෙන් කරන්නේ මේ 540යි අතන ඉතුරු වෙච්ච 110 එකතු වෙලා 650ක් ප්‍රතිපාදන ගිණුමේ එනවා. එතකොට 650 ප්‍රතිපාදනය කරලා තියෙනවා. එතකොට අපි මේ කරන්නේ මෙතන 540ක් වියදම් යටතට වගකීම් සහතික සඳහා වෙන් කිරීම වගකීම් සහතික සඳහා වෙන් කිරීම 540. ඊට පස්සේ අපි අර අතන 110යි මෙතන 540යි එකතුව අපි දානවා අපි වෙනත් ගෙවිය යුතු දෑ යටතේ තිබ්බේ වගකීම් යටතට ජංගම වගකීමක් යටතට වගකීම් සහතික සඳහා වෙන් කිරීම 650. ඒ 650 හැදෙන්නේ අතන 540යි කලින් 110 ප්‍රතිපදින ඉතුරු වෙලා දිනවා. ඒකයි එකතුව දෙකම එකට. අපි ඒකත් හැදුවා. ඊට පස්සේ මේ කල්බදු ගාන තියෙන්නේ 4 වෙනි එක 2018 4 දින සමාව කල්බදු ගිවිසුමට එළඹුණු අතර වසර 5ක් කාලයක් සඳහා මෝටර රථ භාවිතයේ අයිතිය ලබා ගන්න ලදී. මේක අරන් තියෙන්නේ භාවිතයේ අයිතියට. ඒකින් අපි මේක අර මේ දේපොළ විදිහට ගන්න ඒක වෙනම සටහන් කරන්න ඕනේ. 2018 4 දින මෝටර රථයේ භාවිතයේ අයිතිය පිළිබඳ පිරිවැය හා පළදා ජීවිත කාලයේ පිළිවෙලින් 5960ක් සහ වසර 5ක් ලෙස ඇස්තිමතු කරලා ඇත. ඉතුරු මේක අරන් තියන්නේ 2018 4 ඉතුරු ගිණුම වර්ෂයේ ආරම්භය. කල්බදු ගිවිසුම අනුව 2018 4 මූලික ගෙවීම ලෙස 2500ක් ගෙවූ අතර 2019 3.31 දින ප්‍රථම වාර්ෂික ලෙස 1250ක් ගෙවන ලදී. මූලික මිනුම් කිරීමේදී කල්බදු වගකීම රුපියල් 3460ක් විය 2019 3.31 සහ 2020 3.31 දින හවස 9 සඳහා කල්බදු පොලිය 336ක් සහ 256ක් වේ. සමාගම විසින් ගෙවන ලද මූලික ගෙවීම සහ ප්‍රථම කල්බදු වාරිකයේ පමණක් කල්බදු ගෙවීම් ගිණුම ලෙස සටහන් කර තිබේ. මේ සම්බන්ධ වෙනද කිසිදු සටහනක් තියලා නැහැ කියලා තියෙනවා. ඒතර මේක මෙහෙමයි කරන්න තියෙන්නේ. මේකේ තියෙනවා 5960ක පිරිවැය ඒ මෝටර රථයේ භාවිතය අයිතියට අරන් තියෙනවා. ඒකේ මූලික ගෙවීම නැත්නම් ඩවුන් පේමන්ට් කියන්නේ ඒක හැටියට 2500ක් ගෙවලා තියෙනවා. ඒකවල මේකේ තියෙනවා 3860යි. මේ 3860 කියලා අර 15ක් දීලා තියෙන එක මූලික මිනුම් කිරීමේදී කල්බදු වගකීම 3460යි කිය. ඒක තමයි මේ දීලා තියෙන්නේ. එතකොට ඒකේ කියලා දිනවා වාරික 5කින් අවුරුදු 5ට වාරික 5කින් ගෙවන්නේ පළවෙනි වාරික ගෙවලා තියෙනවා 1250. අපි මේ කල්බදු යටතට කරන්නේ මේකේ ජංගම සහ ජංගම නොවන වගකීම් වෙන්කල් හඳුනා ගන්න ඕනේ මේ කල්බදු වගකීමේ. එතකොට අපි කරන්නේ මේ වර්ෂයක කොහොමත් අපි ගෙවලා ඉවරයි. ඒකේ වගකීමක් නෙමෙයි. මේ වර්ෂයක ගෙව්වේ නැත්තම් වගකීමක්. ගෙවලා තියෙන වගකීමක් නෙමෙයි. ලබන අවුරුද්දේක තව මාස 12ක් ඇතුළත තමයි අපිට ගෙවන්න තියෙන්නේ. එතකොට අපි ඒක ජංගම වගකීම් යටතට ගිය ලබන අවුරුද්දේ එක. එතනින් එහාට අවුරුදු වල කල්බදු වාරිකය කිව්වොත් මේකේ පොලිය නැතුව එන ටික අපි සටහන් කරන්න ඕනේ ජංගම නොවන වගකීම් යටතට. ඒකයි මේකේ සිස්ටම් එකේ තියෙන්නේ. ඔයාලට මේක පැහැදිලිව දැනගන්න ඕන නම් පහලින් දාන්න ලින්ක් එක පත්‍යාගන්නේ කියලා මම කලින් කරපු වීඩියෝ එක. ඒකේ තියෙන මේ ගාන ඔයාලට පැහැදිලිව කොහොමද හදන්නේ කියලා ඒක ඔයාලා බලන්න. එතකොට මේක කරන්න තියෙන්නේ අපි බලන්න ඕනි ලබන අවුරුද්දට කොච්චරක්ද ගෙවන්න තියෙන්නේ පොලිය නැතුව කියලා. මේකේ පොලිය දීලා තියෙනවා 2019 331ට 2020 331ට. අපි ලබන අවුරුද්ද බලන්න 2020 331ට පොලිය අඩු කළා ඒ ගෙවන වාරිකයෙන් අපි බලන්න ඕනේ කොච්චරද කියලා. ඒතර වාරිකය දීලා තිනවා 1250. 2020 331 දිනට පොලිය දීලා තියෙනවා 256. අපි ඒක අඩු කරන්න ඕනේ. අඩු කරාම එනවා 994. මේ 994 ලබන අවුරුද්දේ ගෙවන්න ඕනේ. ඒක නිසා මේක ජංගම වගකීම කල්බදු වගකීම. අපි මේක ලියනවා ජංගම වගකීම් යටතට. ජංගම වගකීම් යටතට ලියනකොට වෙළඳ ගෙවිය යුත්තේ වලට ඉඩ තියලා කල්බදු ණය හිමියෝ කියලා 994
994. ඊට පස්සේ මෙතන කොහොමද එතකොට අපි බලාගන්න ජංගම නොවන වගකීම්. මේක දීලත් නැහැ. ඒ ඉතුරු අවුරුදු 3 පොලිය දීලත් නැහැ. එතකොට අපි බලමු කොහොමද ජංගම නොවන වගකීම් හොයාගන්නේ මේ කල්බදු වල කියලා. එතකොට මේක කරන්න තියෙන්නේ අතන වාරික දෙකක්. ඒ කියන්නේ මේ අවුරුද්දේ ගෙවපු වාරිකේ ලබන අවුරුද්දේ ගෙවන්න ඕනි වාරිකේ අඩු කරලා තමයි අපි කල්බදු ජංගම නොවන වගකීම් හොයාගන්නේ. එතකොට 1250 දෙකක්. ඒ කියන්නේ මේ අවුරුද්දේ කල්බදු වාරිකය ලබන අවුරුද්දේ කල්බදු වාරිකයයි 2500ක් වෙනවා. 1250 දෙක. ඒකෙන් මෙතන දීලා තියෙන පොලිය ඒ වර්ෂ දෙකටම පළවෙනි වර්ෂයට 300 ඒක අඩු කරන්න ඕනේ 2500න් 346යි ඊට පස්සේ 256යි. ඉතුරු වෙනවා 1898. මේ 1898 තමයි මේ අවුරුද්දෙත් ලබන අවුරුද්දෙත් කල්බදු වාරිකය පොලිය නැතුව. එතකොට මේ අපිට කලින් දීලා තියෙනවා අවුරුදු 5ටම කල්බදු වාරිකය පොලිය නැතුව 3460ක් කියලා. අපි මේ අවුරුදු දෙකට හොයාගත්ත අපි කොච්චර පොලිය නැතුව තියෙනවද කියලා. ඒක 1898ක්. එතකොට අපි වෙනවා 1562. මේ 1562 තමයි මේ අවුරුද්දත් නෙමෙයි ලබන අවුරුද්දත් නෙමෙයි. එතනින් එහාට කල්බදු වාරිකය පොලිය නැතුව. අපි පොලිය නැතුව තමයි මේ වගකීම් හඳුනාගන්නේ. එතන මෙතන ලියා ගන්න ඕනේ ජංගම නොවන වගකීම් යටතේ කල්බදු ණය හිමියෝ කියලා 1562. ඊට පස්සේ මේකේ අර ෂේ සටහන් කරන්න තෝනේ අපි ෂේ පහල තිනවා. අපි එතකොට එතනට එමු. මේකේ කල්බදු පොලිය මේ වර්ෂයට අදාළ කල්බදු පොලිය අපි විශේෂයෙන් සටහන් කරන්න ඕන වියදමක්. එතකොට අපි ලියනවා කල්බදු පොලිය මේ අවුරුද්දේ 346. ඒක අපි සටහන් අංකයක් යටතේ ලියනවා. ඊට පස්සේ අපි යම් දීපල පිළියුත් උපකරණ ගැලපීමට දීපල පිළියුත් උපකරණ සංයුක්තිය සහ ඒවායේ සමුච්චය පහත පරිදි වේ. ඉඩම් ගොඩනැගිලි කාර්යාල උපකරණ දිනවා. පිරිවැය තියෙන්නේ 2019 331ට. සමුච්චය තියෙන්නේ 2018 4යි 1ට. ඒ කියන්නේ සමුච්චය තියෙන්නේ ආරම්භයට, පිරිවැය තියෙන්නේ අවසානයේට. ඊට පස්සේ මම ගාන කියවගත්ත නිසා දන්නවා සටහන අංක අතිරේක තොරතුරු අංක 7 තියෙන ප්‍රවර්තන වර්ෂය තුලදී අත්පත් කරගත් දීපල පිළියුත් උපකරණ කියලා දීලා තිනවා. ඒක අපි දින පස්සේ බලමු ඕනි. කියන්නේ ෂෙයා කරන්න ගත ඉඩම් දෙක තියෙනවා. අපි අතර මෙතන එකතු කිරීම කියලා ලියලා තියෙනවා. 2018 7යි 1 පිරිවැය 10000ක් ඉඩමක් කරන් තියෙනවා. ඒකට අපි ඉඩම් යටතේ 10000ක් දානවා. ඊට පස්සේ 2018 10යි 1 පිරිවැය 5000ක් කාර්යාල උපකරණ. ඒකට කාර්යාල උපකරණත් 5000ක් දානවා එකතු කිරීම කියලා. ඊට පස්සේ අපිට දැන් පුළුවන් අවසාන ශේෂයෙන් මුළු ශේෂය ගන්න. ඉඩම් තියෙනවා 30000 තියෙන මේ 10000ත් එක්ක ඒතර ආරම්භ ශේෂ වෙන්න ඕනේ 20000ක්. මේ 20000 මේ 20000 මේ 10000යි අවසාන ශේෂය 30000ක් එනවා. ඊට පස්සේ ගොඩනැගිලි තියෙනවා. ගොඩනැගිලි එකතු කිරීම අඩු කිරීම නැහැ. ඉතින් 45000යි. කාර්යාල උපකරණ තියෙනවා 5000ක් අරන් තියෙන්නේ 15000 තමයි ශේෂය තියෙන්නේ. ඒකට මෙතනින් 5000ක් අඩු කරාම 10000යි. මේ දෙක එකතු වුණාම වෙනවා 15000ක් එකතු ශේෂය. හරි. අපි මේ ටික එකතු වෙනවා 75000ක්. මේකෙත් එකතුව 15000යි. මේ පැත්තට එකතු කරලා ගන්න තියෙන්නේ. ඊට පස්සේ අපි ආයන් 6ට ප්‍රවර්තන සඳහා ෂෙයා මෙතෙක් වෙන් කර නොමැත. කල්බදු පදනම මත ලබාගත් මෝටර රථයේ බෙදාහැරීම් කටයුතු භාවිත කරන ලබන අතර ගොඩනැගිලි හා කාර්යාල උපකරණ පරිපාලන කටයුතු සඳහා භාවිත කරේ. කාර්යාල උපකරණ සරල මාර්ගමයට පිරිවැය මත වාර්ෂික 25ක් බැගින් ෂෙයා කරනු ලබයි. මෝටර රථ සුන්බුන්නගේ ශූන්‍ය බව උපකල්පනය කරන්න. අපි අර භාවිත ආදී පිළිබඳ ගත්ත මෝටර රථය ෂෙයා කරන්න කියලා තියෙනවා. ෂෙයා කරන්නේ සරල මාර්ග ක්‍රමයට පිරිවැය පළදායි ජීවිත ගණන් බෙදලා තමයි අපි ගන්නෙ.
මේකත් ගිණුම් වර්ෂය ආරම්භ කරන් තියෙන්නේ. ඒකින්ද මේ අවුරුද්දටම ෂෙයා කරනවා. ඒතර තියෙනවා 5960ක් අවුරුදු 5කට පළදාවිච්ච කාලය. ඒතර පහෙන් බෙදෙනවා. ඒතරම 1192ක්. ඒක අපි ෂෙයා සටහන් කරනවා. ඒක ගරන් තියෙන්නේ බෙදාහැරීමේ කටයුතු වලට කියලා තියෙනවා. බෙදාහැරීමේ කටයුතු. ඒතර අපිට බෙදාහැරීමේ වියදමක් යටතට දානවා මෝටර් රථ ෂය 1192යි. එතකොට මේක අපි සටහන් කරන්න වෙනම මේ වත්කම් අර දේපළ පිළිතුරු උපකරණත් එක්ක නෙමෙයි. අපි මේක සටහන් කරන්න ඕනේ ජංගම නොවන වත්කම් යටතට. ඒක අපි අර දේපළ පිළිතුරු උපකරණ ලියන්න ඉඩ තියලා භාවිතය අයිතිය සහිත වත්කම් කියලා ඒ පිරිවෙන් අපි අඩු කරපු ෂේ මේ වර්ෂයේ ෂේ අඩු කළා. ඒ කියන්නේ 5960න් අඩු කරනවා 1192ක්. එතකොට එනවා 4768ක්. අපි ගලිනවා 4768ක් මෙතන. ඊට පස්සේ ඒක අපි හෙළිදරව් කරන්න ඕනි අසරණ අංකික යටතේ භාවිතය අයිතිය ෂේ කියලා අයිතිය සහිත වත්කම් ෂේ කියලා 1192. අපි එතකොට අර කල්බදු යටතේ ගත්ත මෝටර තේෂය ගැලපීම් සිදු කරලා ඉවරයි. ඊට පස්සේ ඒකෙම තියෙනවා කාර්යාල උපකරණ සරණමාර්ගමට පිරිවෙන් වර්ෂයට 125 බැගින් ෂෙයා කරනු ලබයි කියලා. මේවා පරිපාලන සඳහා භාවිත කරනවා කියලා දීලා තියෙනවා. එතකොට මෙතන කරන්න තියෙන්නේ කාර්යාල උපකරණ ආයතන 15 ගැලපීම් තියෙනවා 5000ක් අරන් තිනවා 2018 10යි 1. අර 10000 කියන්නේ මේ 10000 වර්ෂයටම අදාළ ඉතුරු වර්ෂයටම ෂෙයා කරන්න ඕනේ. එතකොට අපිට තියෙනවා 10000 බෙදෙනවා 4ට. නැත්නම් 125 බලන්න 125 බැලුවත් 4ෙන් බෙදුවත් 1යි. එතකොට 10000 බෙදුවම 4ෙන් එනවා 2500ක්. ඒ 2500ට අපි එකතු කරන්න ඕනේ 2018 10 1 දින ගත්ත පිරිවෙය 5000 පිරිවෙය කාර්යාල උපකරණ ෂෙයා කරන්න ඕනේ. අපි 10000 ෂෙයා කරා වර්ෂයට ඉතුරු 2500ක්. ඊට පස්සේ 5000 ෂෙයා බලන්න. 5000 කියන්නේ 10 එක අරන් තින්නේ. එතකොට අපිට මේක පාවිච්චි කරලා තින්නේ මාස 6ක් විතරයි මේ වර්ෂයට. ඉතුරු මාස 6කට ෂෙයා බලන්න ඕනේ. මේක 125ක් ෂෙයා කරන්න තියෙන්නේ. එතකොට මෙතන 125ක් ගත්තම එනවා 5000 බෙදීම 4. එතන එනවා 1250ක්. ඒක මුළු අවුරුද්දටම අපි බලන්න ඕනේ මාස 6කට නැත්නම් අවුරුද්දෙන් භාගයට. ඒතර අපි එක බෙදනවා 2කින්. එතන එනවා 625. මෙතන 625යි මේ 10000ට මේ වර්ෂයයි 2500යි ඒක එකතු කරාම එනවා 3125. එතකොට අපි මෙතන සමුච්චය ලියන්න ඕනේ. ෂෙයා උඩ දීලා තිබ්බා ගොඩනැගිලි 11000යි කාර්යාල උපකරණ 4000යි. ඒතර කාලච්ඡේදයේ ෂේනවා 3125යි. මේ 3150 වියදමක්. ඒක අපි අර පෙරවැඩවල ලියාගත්ත වියදම් ඒක පරිපාලන වියදම් මෙතන ලියනවා. කාර්යාල උපකරණ ෂෙයා උපකරණ ෂෙයා 3125. ඊට පස්සේ අපි කාර්යාල උපකරණ ෂෙයා හදවුවා. ඊට පස්සේ අපිට තියෙන්නේ අංක 8 2018 4 1 දින ගොඩනැගිලි 38000කට දෙවන වරට පත්‍ය කරන ලදී 2014 3යි 31. ප්‍රථම වරට ගොඩනැගිලි පත්‍ය කිරීමේදී 1500ක උණතාවයක් ඇති විය. දෙවන වරට පත්‍ය පසු ගොඩනැගිලි ඉතිරි පළදා ජීවිත කාලය වසර 8ක් ලෙස ඇස්තිමේන්තු කර ඇත. ගොඩනැගිල්ල සුන්බුන්නගේ ශූන්‍ය බව උපකල්පනය කරන්න. දෙවන වරට පත්‍ය කරන්නේ අදාළ කිසිදු ගිණුම් කරන සටහනක් තබා නොමැත. මේක පත්‍ය කරන ගැලපීමක්.
ඉතින් මේක කළ දෙන්නේ පළවෙනි වර ප්‍රත්‍යාගන කළා. ඒතකොට ප්‍රත්‍යාගන අලාභයක් ඇවිල්ලා ඒ ප්‍රත්‍යාගන වල 1500යි. එහෙන් ප්‍රත්‍යාගන අලාභයක් ආවම වෙනත් වියදම් යටතේ ප්‍රත්‍යාගන අලාභය කපා හරිනවා වියදමක් හැටියට. ඒක කරලා තියෙන්නේ 2014 3:31. දැන් මේක දෙවෙනි වර ප්‍රත්‍යාගන කරන 2018 4යි 1 දින ගොඩනැගිල්ල 34000කට ප්‍රත්‍යාගන කරනවා. ඒ කියන්නේ අවුරුද්දේ මුල ප්‍රත්‍යාගන කරන්නේ. එතකොට අපි අවුරුදු මුල ප්‍රත්‍යාගන කරන නිසා ප්‍රත්‍යාගනේ අගයට තමයි ෂෙයා සිදු කරන්නේ. එතකොට අපි බලමු කොහොමද කරන්නේ කියලා. එතකොට මේක ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ. එතකොට අපි කරන්න තියෙන්නේ ඒ දිනේට අදාළ සමුච්චය ටික පිරිවැය ගිණුමට මාරු කරගන්න. මේ උඩ මේ සමුච්චය ගිණුම මේ පිරිවැය ගිණුම. එතකොට මේක කරන්න තියෙන්නේ මෙතන තියෙන්නේ 2018 4:1 සමුච්චය. ඒතර කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතන තියෙන්නේ 2018 4:1 සමුච්චය. අපි ඒතර මාරු කරගන්නවා. ප්‍රත්‍යාගනය මත ෂෙයා මාරු කිරීම 11000යි. ඒතර බලන්න 2018 4:1 කෙනෙකුට සමුච්චයකින් මේ ශේෂයක් නැහැ. අපි ඒක මාරු කරනවා පිරිවැය ගිණුමට. ප්‍රත්‍යාගනය මත ෂෙයා මාරු කිරීම කියලා 11000. ඉතින් මේ 45000 11000 අපි අඩු කරන්න ඕනේ. එතකොට එනවා 45000න් 11000ක් අඩු කරන්න. එතකොට එනවා 34000. 34000. මේ 34000 තමයි 34000 කියලා ප්‍රත්‍යාගන කරලා තියෙන්නේ. එතකොට 34000 වෙන තව 4000ක් මදි. එතකොට අපි ප්‍රත්‍යාගන කියලා මෙතන ලියනවා. මේ කියලා 4000. එතකොට මේක සුළු කරාම මෙතන 38000ක් එනවා. එතකොට මේ කියලා දෙනවා කලින් අවුරුද්දේ ප්‍රත්‍යාගනය කළා 1500ක අලාභයක් ඇවිල්ලා ඒක වියදමෙන් කපහැලා තිනවා වෙනත් වියදම් යටතේ. එතකොට අපි කරන්නේ වෙනත් වියදම් යටතේ ගොඩනැගිලි ප්‍රත්‍යාගනය අලාභය හිලව් කිරීම කියලා 1500 නැවත මේ වියදම් වලට එකතු කරනවා. කියන්නේ අඩු වෙන එකක් නැති වෙනවා. 1500ක් හිලව් කරනවා 1500. එතකොට අතන 4000ක් ප්‍රත්‍යාගනයේ අතිරික්තයක් ආවා. ඉතුරු 1500ක් කපහැරියා අර කලින් කප් එකට හිලව් කරා 1500ක් තව 2500ක් ඉතිරි. ඒක අපි හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ ප්‍රත්‍යාගන සංචිතයට එතන මෙතන හිමිකම් වෙනස් වීම ප්‍රකාශය තියෙනවා. ඔයාලා අතනින් බලාගෙන ලියන්න පුළුවන් මොනවාද හිමිකම් යටතේ තියෙන්නේ කියලා. ප්‍රකාශිත ප්‍රාග්ධනය තියෙනවා. ප්‍රකාශිත ප්‍රාග්ධනය ඊට පස්සේ තියෙනවා ප්‍රත්‍යාගන සංචිතය අපි දාන්න වෙනවා. සංචිතය ඊට පස්සේ රඳවාගත් ඉපැයුම් ඊට පස්සේ එකතු. මෙතන ශේෂය දාමු. ඊට පස්සේ දානවා ප්‍රත්‍යාගනනය කියලා ප්‍රත්‍යාගන සංචිතයට අර 2500. මෙතන ශේෂය දාගන්න පුළුවන් වුණා. මේකේ දීලා තියෙනවා ප්‍රකාශ සමුදාය කොටස් පාදනය 45500යි ප්‍රත්‍යාගන සංචිතය තිබිලා නැහැ. රඳවාගත් ඉපැයුම් තියෙනවා 6395. 6395. මේ ටික එකතු කරලා වෙනවා 51895. 51895. ප්‍රත්‍යාගනයකට කරලා ඉවරයි. මේ ප්‍රත්‍යාගන පිළිබඳව මම වීඩියෝ එකක් කරලා තියෙනවා. මම පහලින් ලින්ක් එක දාන්නම්. ගිහලා බලන්න. ඒක වැඩිදුරටත් පැහැදිලි කිරීම තියෙනවා. අපි ඊළඟට එකට යන් ආදායම් බදු එක 9 වෙනි එක වසර තුලද ගෙවූ ආදායම් බදු වල පෙර වර්ෂයේ අදාළ ගෙවූ 600ක ඇතුළත් වේ. 2019 3:31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුළු ආදායම් බදු වගකීම 1920 ලෙස ඇස්තිමේන්තු කර ඇත. ඒතර බලන්න ඕනේ. අපි ආදායම් බදු එකට සටහනක් දාගත්තා. ඒතර මේක කරන්න තියෙන්නේ පෙරවර්තන වර්ෂය සඳහා ආදායම් බදු වෙන් කිරීම. පෙරවර්තන වර්ෂයට ආදායම් බදු වෙන් කිරීම. වෙන් කිරීම තියෙනවා මේක කියලා තියෙනවා 1920ක් කියලා 1920. අපි ඊට පස්සේ බලන්න ඕනේ කලින් වර්ෂයේ කොච්චරක් වෙන් කළා තිබිලා තියෙනවද කියලා. කලින් වර්ෂයේ වෙන් කළා තිබිලා තියෙනවා මේක අන්තිමේට තියෙනවා ශේෂ පරීක්ෂණේ
දිනට ආදායම් බදු සඳහා වෙන් කිරීම 725යි. ඒ වුණාට 725ක් වෙන් කරලා වුණාට කෙවල තියෙන්නේ 600ක්. ඒ කියන්නේ 125ක් වැඩියෙන් වෙන් කරලා තියෙනවා. එතකොට අපි මේ කරන්නේ මෙතන ආදායම් බදු අදි වෙන් කිරීම කියලා 125ක් අඩු කරනවා. එතකොට මෙතන එනවා ආදායම් බදු වගකීම 1795ක්. මේක අපිට දාන්න පුළුවන් මෙතන ආදායම් බදු එකට 1795ක්. ඔයාලට මේක තවත් පැහැදිලි වෙන්න නම් අර අපි කලින් අර ප්‍රතිපාදන වගකීම් සාධක සඳහා ප්‍රතිපාදන කරා වගේ මේකෙත් 1920ක් තමයි මේ අවුරුද්දේ ප්‍රතිපාදනය කරන්න කියලා තියෙන්නේ. ගිය අවුරුද්දේ ප්‍රතිපාදනය කරලා තියෙනවා 725. ඒ අවුරුද්දේ වියදම වෙලා තියෙන්නේ 600. එතකොට ඒ අර 725න් 600ක් අඩු කරනවා. එතකොට එනවා 125ක්. ඒ 125 ප්‍රතිපාදන ගිණුමේ තියෙනවනේ. අපිට ඕනි 1920ක් හදාගන්න. එතකොට අපිට අර 125 අඩු කරාම මේ 1750 එන්නේ ඒ 1750යි අරකේ තියෙන 125 එකතු වෙලා අපේ 920 හැදෙනවා. එන්න ඒක තමයි වෙන්නේ. එතකොට අපි ඒකත් කරා. ඒකේ තියෙනවා තව ගෙවිය යුතු ඒවා. ඒ ගෙවිය යුතු ඒවා අපි හොයාගන්නේ. ගෙවපු ගන්න දීලා තියෙනවා ආදායම් බදු ගෙවීම්. ආදායම් බදු ගෙවීම් කිලෝ 1950. 1950. 1950න් මේක කියලා තියෙනවා ගිය අවුරුද්දේට ගෙවලා තියෙනවා 600ක් කියලා. ඒක අපි 600 අඩු කරනවා. ඒතර 1350. ඒ වුණාට මේ අවුරුද්දේ තියෙන්නේ 1920යි. 1920යි. එතකොට ගන්න තියෙන්නේ 1920න් අඩු කරනවා 1350. එතකොට තව 570ක් ගෙවි යුතු කියලා අපි ලියන්න ඕනේ. යංග වගකීමක් යටතට ආදායම් ගෙවිය යුතු ආදායම් බදු 570. ඉතින් අපි ඒකත් හැදුවා. අපිට ඊට පස්සේ තියෙන්නේ අවසාන එක රුපියල් 1500ක අතුරු ලාභාංශයක් ගෙවිය බෙදාරීම් පිළිවෙල තුළ ඇතුළත් කර ඇත. අපි ඒක බලමු. ඒකට තියෙන 1500ක් අතුරු ලාභාංශ ගෙවලා ඒක බෙදාරීම් පිළිවෙල තුළ ඇතුළත් කරලා තියෙනවා. ඒ බෙදාරීම් පිළිවෙල යටතට අතුරු ලාභාංශ සටහන් කරන්න බෑ. ඒකට අපි අතුරු ලාභාංශ කියලා ඒ මෙතනින් බෙදාරීම් පිළිවෙලට දාපු එක අඩු කරනවා 1500. අපි ඒක දාන්න ඕනේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය. අතුරු ලාභාංශ කියලා ලාභාංශ කියලා රඳවාගත් පියුම් වලින් අඩු කරනවා 1500. 1500. ඒතර මෙතන බැරිජ්ජා තිනවා මේ පත්‍යාගන සංචිතයේ තියෙනවානේ. ඒ අතිරික්තය අපි වෙනත් විස්තීර්ණ ආදායමකට දාන්න ඕනි. පත්‍යාගනන අතිරික්තය කියලා 2500. ඊට පස්සේ ඒක ඉතුරු කැලේ තියෙනවා 2019 දින අධ්‍යක්ෂකවරු විසින් 1000ක අවසන් ලාභාංශයක් යෝජනා කරන ලදී. මේක යෝජනා කරලා තියෙන්නේ අනුමැතියක් දීලා නැහැ තව. ඒක නිසා මේක අපි සටහනක් යටතේ ලියලා තියන්න ඕනේ. සාමාන්‍ය කොටස් සඳහා රුපියල් 1000ක ලාභාංශයක් යෝජනා කර ඇත කියලා. තවත් මේකක් තියෙනවා මේක අපි ගොඩනැගිලි ෂේ හැදුවේ නෑ. ගොඩනැගිලි ෂේ හදන්නේ මෙහෙමයි. ගොඩනැගිලි ෂේ වල අපි 38000කට පත්‍යයන කරලා තිනවා. එතන කියලා තියෙනවා පත්‍යයන කරපු දිනේ ඉඳන් පළවෙනි ජීවිත කාලේ වසර 8යි කියලා. ඒතර අපි කරන්න තියෙන්නේ 38000 බෙදෙනවා 8යි. ඒතර එනවා අවුරුද්දට 4750. ඒතර මෙතන දෙනවා කාලච්ඡ දේශය 4750. ඒ කාලච්ඡ දේශය කලින් දීලා තිබ්බා ඒක ගොඩනැගිලි ගන්නේ පරිපාලන සඳහා කියලා. අපි ඒතර පරිපාලන වියදම් යටතේ ගොඩනැගිලි ෂෙය 4750 ලියා ගන්නවා. ඊට පස්සේ මේ ගොඩනැගිලි ෂෙයයි සියලු ඔක්කොම ෂෙය ටික එකතු අපි මෙතන සටහන අංක 1 යටතේ දේපල පිරියත උපකරණ ෂෙය කියලා ඒ ඔක්කොගෙම එකතු වෙනවා අපිට එකතු කරලා බලන වල 7000
875. ඒක අතර පිළිදරු කරන්න ඕනේ. ඊට පස්සේ අපි අතිරික්ත තොරතුරු ඉවරයි. දැන් කරන්න ඕනේ ශේෂ පරීක්ෂමේ තියෙන දත්ත ටික අපි ගත්තේ නැති දත්ත ටික සටහන් කරන්න යන්න තියෙන්නේ. දෙපළ පිළිත උපකරණ අපි ෂෙයා කරගමු. පස්සේ එකේ 90 දිය දිනවා. ඒකේ අපි ශේෂය ලියාගත්තා. සමුෂ්‍යයත් ලියාගත්තා. විකුණු ලියාගත්තා නේ. අපි විකුණු ලියමු. විකුණු තියෙනවා 88000. ඊපස්සේ විකුණු පිළිවෙල තියෙනවා 45000. මේක අඩු කරලා මෙතන ලියන්න තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා තොගය ලියන්න ඕනේ. ජංගමවත්කම් තොගය තියෙනවා 4200. ඊට පස්සේ තියෙනවා වෙළඳ ගෙවිය යුතු දෑ. ඒක අපිට ජංගම වගකීමක් වෙළඳ ගෙවිය යුතු 1910යි. මෙතන වෙළඳ ලැබිය යුතු දෑ තියෙනවා 17300ක්. ඊට පස්සේ තියෙනවා කල්බදු ගෙවීම. මේක අපි ගත්තා. මුදල් හා මුදල් සමාන දෑ තියෙනවා. මේක ලියමු. මුදල් හා මුදල් සමාන දෑ එක ජංගමවත්කමක්. ඒක ඇවිල්ලා තියෙනවා මේ 750. කල්බදු වගකීම් සඳහා ඒකත් අපි ගත්තා. සාමාන්‍ය කොටස් ගත්තා. රඳවාගත්ත තියෙන පරිපාලන වියදම් අපි ලියා ගන්න ඕනේ. මේ පෙරවල ඒක සුළු කරලා අපි මෙතනට ගමු. පරිපාලන වියදම් තියෙනවා 4500ක්. සමා වෙන්න මෙතන කල්බදු පොලිය ලියන. අපි මූල්‍ය වියදම් ගන්නද කල්බදු පොලිය ලියමු. අපි අතන ලිවර පස්සේ අමතක කරලා තිබ්බා 346. ඊට පස්සේ තියෙනවා බෙදාහැරීමේ පිරිවැය තියෙනවා 5200ක්. ඒකත් අපි බෙදාහැරි පිළිවෙල ලියාගත්තා. ඊට පස්සේ තියෙනවා මූල්‍ය වියදම්. අපි මූල්‍ය වියදම් ලියාගමු. මූල්‍ය වියදම් තියෙනවා 750ක්. ඊට පස්සේ වෙනත් වියදම් තියෙනවා. වෙනත් වියදම් තියෙනවා 1800ක්. 1800. ඊට පස්සේ අපිට පුළුවන් මේ ටික සුළු කරගන්න. බෙදාහැරීම් පිළිවෙල සුළු කරාම අපිට එනවා 4962ක්. පරිපාලන වියදම් සුළු කරාම අපිට එනවා 12625ක්. මූල්‍ය වියදම් සුළු කරාම එනවා 1096ක්. එතකොට වෙනත් වියදම් සුළු කරාම එනවා 900ක්. අපි මේ ටික ලියා ගන්න ඕනේ. මෙතන පිළිවෙලට බෙදාහැරීම් පිළිවෙල තිබ්බා අපිට 4962යි. පරිපාලන වියදම් 12625යි. මූල්‍ය පිළිවෙල තිබ්බා 1096යි. වෙනත් වියදම් තිබ්බා 900යි. අපි ඒතර ඒක හරි. අපිට හිමික වෙනස් වීම ප්‍රකාශය සුළු කරගන්න බෑ දැම්ම. අපි සටහන් අංක කීයෙන් ඉඳන් බලමු. සටහන් අංක එකේ මේකේ සුළු කරන්න අවශ්‍යතාවයක් නැහැ. ආදායම් බදු එක අපි ගන්න පුළුවන් 1750. අපි ඒක ගත්තා. ඊට පස්සේ වෙනත් ගෙවිය යුතු දෑ ඒ ටික එකතු අපිට ගන්න පුළුවන් 1500යි. අපි ඒකත් ගත්තා. ඒක 1500 අපි ගන්න ඕනේ. මෙතන වෙනත් ගෙවිය යුතු දෑ 1500. ඊට පස්සේ අපිට පුළුවන් මේ දේපළ පිළිවෙල උපකරණ ෂෙයා කරගන්න. මෙහෙට එනවා ඉඩම් මෙතන 30000යි. මෙතන එනවා 38000ට පත් කරන අගය. මෙතන 15000යි. ඒ ටික අපි මේ පැත්තට එකතු කරගෙන මෙතන 4000 දාන්න තියෙනවා. මෙතන 11000 ඉන්න දාන්න තියෙනවා. මේ ටිකේ මෙතන එකතු වෙනවා 83000. ඊට පස්සේ අපි මෙතන ෂෙයා කරගමු. මෙතන ෂෙයා නැහැ. මෙතන ටික ෂෙයා ටික එනවා 4750යි. මේ දෙක පිළිලා පත් වෙන නිසා මෙතන එනවා 7125යි. මේ ටික එකතු මෙතනට 4000යි 15000යි. ෂෙයා වල එකතු මෙතන 7875යි. එතන 11000යි මයිනස් ඉතින් මේ දෙක එකතු වෙනවා 11875.
ඉතින් අපි මේක ෂෙයා කරගමු 30000න් 30000 තමයි. 34 4750 කරු ගන්න 3325යි 33250යි. එතන 5010න් 7125 කරු කරාම 7875යි. ඊට පස්සේ මේකෙන් මේක අඩු කරාම එනවා 71125. මේ පැත්තට එකතුරත් හරි මේ පැත්තට එකතුරත් හරි. එතන වෙනවා 71125. අපි ඒක දේපල පිළිතුරු කරන 71125 දේපල පිළියත උපකරණ. අපි ඊට පස්සේ සුළු කරගෙන යමු. දැන්ලා වෙනවා 43000යි. එකෙන් මේ බෙදහැරීම ඔක්කොම පිළිවෙල අඩු කරලාම එනවා පදු පෙර ලාභ එනවා 23417යි. ඒකෙන් ආදායම් බදු අඩු කරාම අපිට එනවා 21622යි. මේක කාලච්ඡේදයේ ලාභේ. ඒකින් ඒක විස්තීර්ණ ආදායම අපි එකතුර මේ 2500 පත් වෙන අතර එකතුර වෙනවා මුළු විස්තීර්ණ 24122. මේ 24122කින් මෙතන 2500 සටහන් කරගත්තා. මෙන්න මේ 2500 අපිට ඉතුරු මේ කාලච්ඡේදයේ ලාභයේ රඳවාගත් තිබීම වලට දාන්න ඕනේ. ඉතුරු වෙනවා 21622යි. ඉතුරු මේ දෙක එකතු වෙනවා රත්න වගේම මුළු විස්තීර්ණ ආදායය 24122යි. මෙතන 500යි. මෙතන මේක අසුළු කරගන්න පුළුවන්. මේක සුළු කරන්න පුළුවන් 45500යි. මෙතන 2500යි. රඳවාගත් තිබීම වල එකතු වෙනවා 26517ක්. මේ ටික එකතු වෙනවා 74517ක්. අපි මේක සටහන් කරන්න ඕනේ කම්පියුටරට. සාමාන්‍ය කොටස් අවිලෙනවා 45500යි 45500යි. පත්‍යාගන සංචිතය 2500යි. රඳවාගත් ඉපැයුම් එනවා 26517ක්. පොඩි බැරිච්ච දෙයක් තියෙනවා මෙතන. අර සටහන් අංක ටික ලියන්න. මෙතන අපි ආදායම් බදු වලට සටහන් අංක දෙක ගත්තේ. බදු පෙර ලාභයට තමයි අපි අංක එක ගත්තේ. ඊට පස්සේ එතන ආදායම් ප්‍රකාශයේ සටහන් 1යි 2යි තිබ්බේ. ඊට පස්සේ දේවල් පිළිවෙත උපකරණ ගත්තා අපි සටහන් අංක 3. භාවිතය අයිති පිළිබඳවත්කම 4ට ගත්තා. අපි වෙනත් ගෙවිය යුතු දෑ අංක 5ට ගත්තා. අංක 6ක් දැම්මා. ඒක වෙනම සටහන් අංකයක්. ඒක මේ දෙක රැඳලා නැත. ඊට පස්සේ අපිට මේ දෙක තියෙන්නේ සුළු කරගන්න තියෙන්නේ. ජංගම වත්කම් ටික ජංගම වත්කම එකතු කරාම 98143ක්. එතකොට හිමිකම් ජංගම වත්කම් එකතු කරාම අපිට එනවා ඒත් ඒ ගානම 98143ක්. අලගතු කරලා බලන්න. ඒතර මුළු වත්කම් 94143යි. මුළු හිමිකම් සහ වගකීම් 94143යි. ඕක ගිණුම් කරන සමීකරණය මුළු වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. ඕක තමයි තියෙන්නේ. ඒතර අපි ගාන හදවුවා. ගාන හරියට හදලා තියෙනවා බැලන්ස් වෙන නිසා. ගණන් හදන්න තමයි ප්‍රැක්ටිස් වෙන්නේ. අනිවාර්යයෙන්ම ගණන් හදලම පුරුදු වෙන්න ඕනේ. එතකොට අපිට අතිරේක තොරතුරක් ගැළපිල්ලක් තියෙනවා කියන්න පුළුවන්. මේක අපි උදාහරණයකට කල්බදු ගාන මේ කල්බදු ගාන මෙහෙම තමයි හදන්නේ කියලා අපේ ඔළුවේ සැලැස්මක් තියෙනවා. ඒක තමයි ගණන් හදන්නත් ගණන් හදන ස්පීඩ් එකත් වැඩි වෙන්නේ. අපි තවත් අලුත් පාඩම් මේකින් ඉදිරියටත් දෙන්න බලාපොරොත්තු වෙනවා. මේකේ තිබ්බා ප්‍රත්‍යාගණනයයි කල්බදුයි. කල්බදු ගානයි ප්‍රත්‍යාගණ හදන විදිහයි වීඩියෝ දෙකක් තිබ්බා. මම ඒක පහලින් ලින්ක් එක දාන්නම්. ඒක ඔයාලා ගිහලා බලන්න. අපි තවත් අලුත් පාඩමකින් හමු වෙමු. මගේ YouTube channel තවත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කියලා ආරාධනා කරනවා. bell icon එක click කරන්න. මගේ පාඩම් ඉක්මනින් ඔයාලා ගාවට ගෙන්න ගන්න පුළුවන් වෙයි. අඩුපාඩු
යෝජනා චෝදනා ශීල් ඕනම දෙයක් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ කමෙන්ට් එකක් දාන එක ගොඩක් හයියක් ඉදිරියට යන මොටිවේෂන් එකක් හිතෙනවා. අපි තවත් අලුත් පාඩමකින් හමු වෙමු.